නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 3 වන නිපාතේ. මේ දේශනාවේ නම තිත්ථායතන. මොකද්ද මේ දේශනාවේ නම? තිත්ථ කියන්නේ තීර්ථය. තීර්ථ කියන්නේ ආගම. තිත්ථායතන කියන්නේ ආගම ගැන තියෙන දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. කියන මහණෙනි, මේ ලෝකේ තියෙනවා සියලු මතවාද කොටස් 3කට බෙදිලා, සියලු ආගම්. මේකෙන් පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් මේ කියන ආගම් ගොඩට වැටෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආගම් 3ක් තියෙනවා. ඒ ආගම් 3 බුද්ධිමත් කෙනෙක් නොනින් විමසන්න පටන් ගන්නකොට, ඒ ආගම් 3 ගැන බුද්ධිමත් කෙනෙක් ප්‍රශ්න කරන්න පටන් ගන්නකොට, ඒ ආගම් 3 ගැන බුද්ධිමත් කෙනෙක් කරුණ විමසනකොට ඒකේ කිසි වැඩපලක් කරගන්න බැරි, වැඩකට නැති දෙයක් බව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ ආගම් 3ක් තියෙනවා. මේ ලෝකේ තියෙන සියලු දේ ඒ 3ට දාන්න පුළුවන් ආගමික මත 3ක්. ඒ 3 විමසන්න පටන් ගන්නකොට බුද්ධිමත් කෙනෙක් තේරුම් ගන්නවා මේක කිසි වැඩකට නැති පුස් දෙයක් කියලා තේරුම් ගන්නවා. අක්‍රියාය සන්තහන්ති, ඒ කියන්නේ ක්‍රියාවකින් ඵලයක් ගන්න බැරි දෙයක් මේ කතා කරන්න කියලා තේරුම් ගන්නවා. පළවෙනි එක තමයි මේ ලෝකේ මෙන්න මේ જાතියේ ආගමක් තියෙනවා. මොකද්ද? මේ ලෝකේ යමෙක් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත බවක් විඳිනවද? සබ්බන්තම් පුබ්බේ කත හේතු, ඒ ඔක්කොම පෙර කරපු කර්මේ කියලා කියාගෙන යන ආගමක් තියෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක, මේ ලෝකේ යමෙක් දුකක් හෝ සැපක් හෝ මධ්‍යස්ථ බවක් විඳිනවා නම් ඒ සියල්ල තමන්ව මවපු දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ. ඒක දෙවෙනි මතේ. තුන්වෙනි එක තමයි මේ ලෝකේ මිනිස්සෙක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳිනවා නම් ඒ ඔක්කොම ඉබේ සිද්ධ වෙනවා. ඔන්න කරුණු 3. මේ කරුණු 3ත් එක්කයි කියනවා මේ කරුණු 3 යම් ආගමක් තුල තියෙනවාද? මේකෙන් පළවෙනි එක හෝ දෙවෙනි එක හෝ තුන්වෙනි එක බුද්ධිමත් කෙනෙක් ඒක නෝනින් විමසනකට, බුද්ධිමත් කෙනෙක් ඒ කරුණු, ඒකේ තියෙන කරුණු ගැන කල්පනා කරනකොට කිසි වැඩකට ගන්න බැරි දෙයක් බවට ඒක පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මට හම්බුලා තියෙන අර පළවෙනි කණ්ඩායම. කවුද? මේ සියලු දේවල් සැප දුක් උපේක්ෂා ඔක්කොම විඳින්නේ පෙර කර්මය නිසා කියලා කියාගෙන යන අය ඉන්නවා. ඒ පෙර කර්මය නිසා කියලා කියාගෙන යන අය මට හම්බ වෙලා තියෙනවා. මං ඒ අය ගාවට ගිහිල්ලා අහනවා, තමුන්නාසෙලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද? මේ ලෝකේ යමෙක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් විඳිනවා නම්
ඒ ඔක්කොම පෙර කර්මයෙන් කියලා කියනවා තමුන්නාසෙලා. ඒක ඇත්තද? එවම මේගොල්ලෝ කියනවලු ඔය ඇත්ත. ඒක අපි එහෙම තමයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවලු ඒගොල්ලන්ගෙන් ආයෙනම් මට උත්තර දෙන්න. මේ මිනිස්සු සත්තු මරන්නේ පෙර කර්මයක් නිසාද? ඇයි දැන් සත්තු මරනවා? අල්ලගෙන අහන ඇයි මැරුවේ? නෑ කරන්න දෙන්නේ නැහැ පෙර කර්මය. ඔන්න හොරෙක් කියන හොරකම් කරනවා. ඔන්න හොරකම් කිරීම ඔන්න හොර අල්ල ගන්නවා. අල්ලගෙන අහන ඇයි හොරකම් කළේ? පෙර කර්මය. ඔන්න කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙන. ඔන්න අල්ල ගන්නවා. මොකද මේක උඹ කළේ? කරන්න දෙන්නේ නැහැ පෙර කර්මය. එන බොරු කියනවා. බොරු කියවම අහනවා. අහපු ගමන් කියනවා මේ කරන්න දෙන්නේ මේ කර්මානුරූප මගේ මේක කියවුනේ. කේලම් කියනවා. කේලම් කියවම උත්තර දෙන්න තියෙන යාට මොකද්ද? මට කරන්න දෙයක් නැහැ. මම මේ කේලම් කියන්නේ කර්මානුරූපව. පරුස වචන කියනවා. මට කරන්න දෙයක් නැහැ. මම මේ පරුස වචන කියන්නේ කර්මානුරූපව. හිස් වචන කිය ඉන්නවා. එයාගෙන් එතකොට යාට කියන්න තියෙන්නේ මොකද්ද? මේක පෙර කර්මෙන් තමයි මම මේ කියන්නේ. අනුන්ගේ දෙයට ආසාව ඇති වෙනවා. පෙර කර්මයේ තමයි කියලා එයාට කියන්න තියෙන්නේ. එයාට තරහ ඇති වෙනවා. එයාට පෙර කර්මය මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා. කියන්න තියෙන්නේ මොකද්ද? පෙර කර්මය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මතේ යා ඉන්නකම් පෙර කර්මයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒක හරි කියලා. ඒක නිවැරදි කියන මතේ යා ඉන්නකම් එයාට ඒ අකුසල ධර්මයන්ගෙන් මිදෙන්න උත්සාහයක් ඇතිවන්නේ නැහැ. කැමැත්තක් ඇතිවන්නේ නැහැ. මේක කරන්න ඕනි මේක නොකරන්න ඕන කියන කාරණේ ඇතිවන්නේ නැහැ. ඒ නිසා යාට ඉන්න තියෙන්නේ සිහිය පිහිටවල නෙවෙයි. සිහියෙන් තොරව. ඒ නිසා සත්‍ය වශයෙන් මෙයාට සිහිය පිහිටවලා ඉන්න බැරි නිසා එයාට ඉන්න තියෙන්නේ සතිපට්ඨානේ ආරක්ෂාවක් නැතිව. කියනවා ඒ ආකාරයේ කතා බස් කර යන ආගම් වල නම් අවබෝධයකින් යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බිහි වෙන්නේ නැහැ. මම මේ බුදුරජාණන් වහන්සේ කියන මම මේ විදිහට ඒ අයට කරුණ කියනකට ඒක තමයි කියනවා කරුණු සහිත වූ නිග්‍රහය. කරුණු සහිතව කියනවා කියන බුදුරජාණන් වහන්සේ තමුන්නාසලා මෙහෙම කියනවා වීරියවන්ත ඥානවන්ත සිහිය උපද්දවපු කිසි කෙනෙක් ඔය ආගමේ බිහි වෙන්නේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන්. චෝදනා කරනවා කියන උන්වහන්සේ. ඊළඟට දෙවෙනි එක. මොකද දෙවෙනි එක? සියල්ල දේව කැමැත්තට. සැපක් ලැබෙනවා නම් ඒකත් දේව කැමැත්තට. දුකක් ලැබෙනවා නම් ඒකත් දේව කැමැත්තට. උපේක්ෂාවක් ලැබෙනවා නම් ඒකත්. මට මතකයි ඊශ්‍රායල් අගමැතිවරයෙක්ව වෙඩි තියලා මැරුවා. මැරුවට පස්සේ මරපු එක්කෙනව අල්ලගත්තා. ඇයි ඔබ මේක කළේ? කරන්න දෙයක් නැහැ කිව්වා. දේව කැමැත්ත. පිළිගත්තද? කවුරුවත්. එතකොට දෙවියන් අදහන අය ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලෝ ඒක පිළිගත්තේ නැහැ. එතකොට පැහැදිලිව පේනවා තමන් අදහන ආගමම තමන්ට ප්‍රායෝගිකව ගලප ගන්න බෑ. ඉතින් අහනවා උන්වහන්සේ ඒගොල්ලෝ ගාවට යනවලු. දේව කැමැත්තට සියල්ල සිද්ධ වෙනවා කියන අය ළඟට යනවා. ගිහින් අහනවලු මේ සත්‍යයෙන් ප්‍රාණඝාතය කරනවා. මේ ප්‍රාණඝාතය කරන දේව කැමැත්තටද? සත්‍යයෙන් සොරකම් කරනවා. සොරකම් කරන්නේ දේව කැමැත්තටද? සත්‍ය වැරදි කාම සේවනයේ යෙදෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ දේව කැමැත්තටද? සත්‍ය බොරු කියනවා. බොරු කියන්නේ දේව කැමැත්තටද? කේලම් කියන්නේ දේව කැමැත්තටද? පරුස වචන කියන්නේ දේව කැමැත්තටද? හිස් වචන කියන්නේ දේව කැමැත්තටද? මනසේ ලෝභය ඇති වෙනවා. ඒක ඇති කරලා දෙන්නේ කවුද? දෙවියන් වහන්සේද? ද්වේෂය ඇති වෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ. මිච්ඡා දිට්ඨිය තියෙනවා. ඒක දේව කැමැත්තෙන්ද වෙන්නේ කියලා මුන්නහන්සේ ගිහින් ඒ අයගේ අහනවා. නුවණින් විමසනකට මොකද වෙන්නේ? නුවණින් විමසලා ඒගොල්ලන්ට කියනවලු දැන් ඔබ ඔය මතේ ඉන්න තාක්කල් ඔය අකුසල ධර්මයන්ගෙන් නිදහස් වෙන්න කවදාවත් වීරියක් ගන්නෙ නැහැ. කවදාවත් කැමැත්තක් ඇතිවන්නේත් නැහැ. ඇයි? ඔක්කොම දෙවියන්ට බාර දීලා. ඒ නිසා මොකද වෙන්නේ? මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන දේ සාකච්ඡා කරන්න බැරි ප්‍රායෝගික ගැටලුවකට ඒ ආගමේ අය මූණ දෙනවා. මොකද හේතුව ඔක්කොම දේව කැමැත්තෙන්
සිද්ධ වෙන නිසා මේක නොකළ යුතුයි කියලා ඒගොල්ලන්ට මුකුත් තස් කරන්න බෑ. මේක කළ යුතුයි කියලා ඒගොල්ලන්ට මුකුත් පනවන්න බෑ. මොකද හේතුව ඔක්කොම සිද්ධ වන්නේ දේව කැමැත්තෙන් නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එයාට සිහිය පිහිටුවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ අකුසල ධර්මයන්ට එරෙහිව කුසල ධර්ම දියුණු කරගන්න වීරිය ඇති කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා කවදාවත් දේව කැමැත්ත ගත කතා කරන ආගම තුල සිල්ලතුන් බිහිවන්නේ නැහැ. සමාධිය දියුණු කරපු අය බිහිවන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරපු අය බිහිවන්නේ නැහැ. නිකලෙස් අය බිහි වෙන්නේ නැහැ. අන්න එහෙම චෝදනා කරන එකට ඒක තමයි කියනවා ඒ ආගමට කරන කරුණු සහිත චෝදනාව. කරුණු සහිත චෝදනාව. ඉතින් උන්වහන්සේ එහෙම ඒ අයට ගිහින් චෝදනා කරනවා කියනවා. මොකද්ද තියෙන්නේ ඔයගොල්ලන්ගේ කියලා. ඊළඟ එක තමයි මොකද්ද? ඉබේ සිද්ධ වෙනවා. මේක නිකන් ස්වභාව ධර්මයේ තමයි ක්‍රියාවලියක් හැටියට මිනිස්සු දුක් විඳිනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් හැටියට මිනිස්සු සැප විඳිනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් හැටියට මිනිස්සු උපේක්ෂා වේදනා විඳිනවා. ඉතින් උන්වහන්සේ ගිහින් අහනවලු. එයාලා ගාවට ගිහිල්ලා අහනවා මේ කියන්නේ ඇත්තක්ද? ඇත්තේ කියනවා. ඉතින් කියනවලු මේ ප්‍රාණඝාත කරන අය ඇති වෙනවා. එතන මේගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන එකක් නේ. හොරු බිහි වෙනවා. කරන්න දෙයක් නැහැ. ඇයි? ඉබේ සිද්ධ වෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙන අය බිහි වෙනවා. සද්ද නැතු ඉන්නයි තියෙන්නේ. ඉබේ සිද්ධ වෙන්නේ. බොරු කියනවා. ඉබේ සිද්ධ වෙන්නේ. කරන්න දෙයක් නැහැ. කේලාම් කියනවා. බලන්න උන්වහන්සේගේ අදහස් කොච්චර ප්‍රායෝගිකයිද කියලා. කේලාම් කියනවා. ඉබේ සිද්ධ වෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඊළඟට පරුස වචන කියනවා. ඒ කියුණා ඉබේ. ඊළඟට හිස් වචන ඉබේ. තේ මහල කියනවලු ඔබ කියන්නේ ඕක නම් මේවා ඉබේ සිද්ධ වෙනවා කියලා. ඕක නම් ඔබ හරේ වශයෙන් ගන්නේ. කවදාවත් ඔබ තුල උත්සාහයක් ඇතිවන්නේ නැහැ කියනවා. කවදාවත් ඔබ තුල වීරියක් ඇතිවන්නේ නැහැ. කැමැත්තක් ඇතිවන්නේත් නැහැ ඔබ මේ වරදින් නිදහස් වෙන්න. ඉතින් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන මතය ඔබට ගලප ගන්න බැරි වුණාම ඔය මතේ තියෙන පිරිස අතරින් සිල්වතුන් බිහි වෙන්නේ නැහැ. සමාධිය දියුණු කරපු අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු කරන අය බිහි වෙන්නේ නැහැ. ධර්ම අවබෝධ ජීවිතය අවබෝධ කරපු මුනිවරු බිහි වෙන්නේ නැහැ. ඕක තමයි කියනවා කරුණු සහිතව කරන තුන්වෙනි චෝදනාව. මහණෙනි මේ ලෝකේ තියෙන සියලු දේ ආගම් ඔය තුනට අයිති කියනවා. ඔය කියන ආගමක මත. දැන් අපිට තේරෙනවා ඒක කොච්චර ඇත්තක්ද කියලා වර්තමානයේ තියෙන මේ જાති ආගම් එක්ක ගලපලා බලනකොට. ඒ කිසිම ආගමක සිල්වතෙක් බිහි වෙන්නේ නැහැ. සමාධිය දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරන අය බිහි වෙන්නේ නැහැ. කියනවා ඒ නිසා නුවණින් විමසනකට නොනැත්තෙක්. බුද්ධිමත් කෙනෙක් නුවණින් විමසනකට ඒක තේරෙන්නේ කොහොමද? හිස් දෙයක්. ක්‍රියාවකට ගලපන්න බැරි දෙයක්. ක්‍රියාවක වගකීමක් නැති දෙයක් හැටියටයි ඒක පේන්න ගන්නෙ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කොයිතරම් බුද්ධිමත් කෙනෙක් බවට පත් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එතකොට එයා බුද්ධිමත් බවට පත් වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව තමන් ලබා ගන්න නිසා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. දැන් බලන්න උන්වහන්සේ මේ ලස්සනට මේ ආගමික මත විස්තර කරපු හැටි. ලෝකේ කවුරුත් මේ වගේ නිදහස් මතවාදයක් කතා කරලා තියෙනවද ප්‍රායෝගිකව? කවුරුත් නැහැ. නිදහස් මතවාදයක් ප්‍රායෝගිකව කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තමන්ට පක්ෂ නිසා වැරද්ද හරි. අනුන්ට පක්ෂ අනුන්ගේ වැරද්ද කරුණොත් වැරදි කියලා වෙන් කරනවද? එහෙම එකක් නැහැ. තමන්ගේ ශ්‍රාවකෙක් හරි ප්‍රාණඝාතයකට, මනුෂ්‍ය ඝාතනයකට හවුල් වුණොත් මොකද වෙන්නේ යාට? පරාජිකා වෙනවා. භික්ෂුවක්. පරාජිකා වෙනවා කියන්නේ මහානකම නැතුව යනවා. මව කුසක අද උපන් කලලයක් ඝාතනය කරන්න චේතනාත්මක භික්ෂුවක් හවුල් වෙලා ඒ ක්‍රියාව හේතු කොටගෙන ඒ මව කුසේ උපන් කලලේ මිනිස් මව කුසේ නැති වුණොත්
ඒ භික්ෂුවගේ මහානකම නැතු යනවා. එහෙනම් තමන්ගේ කොටහේ හිටියා කියලා බේරෙනවද? ආන්න දැක්කද සත්‍යයක් තුළ පිහිටපු ධර්මයක ලක්ෂණය. අනිත්‍යව ගණන්නේ කොහොමද? තමන්ගේ පැත්තේ ඉන්න එක්කෙනා විරුද්ධවාදීෙක් මැරුවා මොකද වෙන්නේ? ඒක තමයි ඒක දෙවියන් ළඟට යන්න තියෙන තවස් දුසුකම. දැක්කද අසත්‍යයේ ස්වභාවය? මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහේවත් වංචනික පිළිවෙලකට ශ්‍රාවකෙක් ගන්නෑ. ඇයි? ඒක තමයි සත්‍යයේ ස්වභාවය. දැන් ওই සයිබබා දානයත් ඒගොල්ලෝ මරිච්ච උදවි. ඇයි? සිහිය තියෙන කෙනෙකුට කරන්න බෑ ඒක. දැන් ওই සායි භක්තිය ගත්තොත් මලකුණු ගොඩක්. අන්න මලමිනි. ඇයි? එක එක පැත්තට ඒගොල්ලෝ හැරෙනවා. එක එක පැත්තට හැරෙනවා. දැන් ඔන්න ජපානයෙන් එකක් ඇවිල්ලා තියෙනවා. අර මන්ත්‍රයක්. නම්මි හොරෙන්ගුකේ කියලා. ඒක කියාගෙන යනකොට ජපන් යන්න පුළුවන්ලු. අර මලකුණු දැන් ජපානේ පටවනවා. ඇයි? මලකුණට chance එකක් දෙනවා ජපන් යන්න. ඒ මලකුණ මොකද කරන්නේ? තිසරණේ නැහනේ. මලකුණ ලෑස්ති පටවල යවන්න. ආන්න දැක්කද? තිසරණේ නැතිවීමෙන්. ඇයි තිසරණේ පණ නැත්තම් යට ඇස්සරින්න කොහොමද බෑනේ? මොකුත් නැහැ. තව එකක් පටන් ගන්න තියෙනවා මේ නමෝ තස්ස ගාතාව කන පිට හරවලා. මතුරන්ද. මොකද්ද? නබ්බතු නතෝ කියලා හදාගෙන. බලන්න මේ සිහි බුද්ධියක් ඇතුව කරන්න පුළුවන් දේවල්ද? ආන් එතකොට බලන්න ලංකාව අනිත් ආගමකට මේ රටේ මිනිස්සුන්ව හරවනවායි කියන එක ඇස් වහගෙන කරන්න පුළුවන්. සුළු දෙයක්. සායිබාගේ පැත්තට මිනිස්සු ගන්නවා කියන එක සුළු දෙයක්. ඇයි? මලකුණු ටික ගන්න තියෙන්නේ එහෙමෙන් ගහගෙන තල්ලු කරගෙන යන්නයි තියෙන්නේ. හත් ගාලා කරන්න පුළුවන්. තිසරණේ පිටියන බෑ පණ තියෙනවා. එයා නැගිටලා ඉන්නේ. එයාව කරන්න බෑ. දැන් තේරුම් ගන්න තිසරණේ පිහිටුපු අයව විතරයි වෙනස් කරන්න බැරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ලස්සනට මේ ආගමික මතය විස්තර කළා. පැහැදිලි කරලා දීලා. දැන් මතක තියාගන්න අනාගතයේ මේ රටේ මේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටිය කරා මේ මිත්‍යා දෘෂ්ටිය විශාල පිළිගැනීමකට ලක් වෙනවා. මේ ඔය කියාපු මත ටික. ඒකට මේ මත ඉදිරිපත් කරන අය මහා සම්මානිත වෙනවා. පන්සලට පිළිගන්නේ ඊට පස්සේ. ඊට පස්සේ පාවඩ දාගෙන මුතු කොඩියටින් මේ මත කියන අය එක්කන් යයි සංඝයා වහන්සේලාම. ඊට පස්සේ මේ බෞද්ධ ජනතාව ඒවට පාවලා දෙනවා. ඒකට දැන් ලකුණු පහළ වෙලා අවසానයි. මේක වෙන්නේ අර මලමිනි වලට. ඒ නිසා හරියටම තිසරණේ තමන් පිහිටන්න ඕනේ. තමන්ගේ ගෙදර කට්ටියව තිසරණේ පිහිටවන්න ඕනේ. මේක තමයි ස්ථිරසාර විසඳුම. මං අහන්නේ මිනිස්සෙක් එක්ක ආගමක් කතා කරන්න ඕනේ බුද්ධිමත්වද? කොහොම බුද්ධිය? බුද්ධිය දෙනවද? නෑනේ. අන්න ඒකයි. දැන් ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඔන්න බුද්ධිය දෙන හැටි. දැන් දැක්ක දරවැය තියෙන හිස් බව. අඩු ගානේ මේ පොඩි දෙයක් නේ උන්වහන්සේ මේ කිව්වේ ලොකු දෙයක්ද? මේ ප්‍රාණඝාතයෙන් වළකින එක කතා කරගන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඇයි ඒකත් දේව කැමැත්ත. ඒක කතා කරන්න බෑ. ක්‍රියාවට නංවන්න බෑ ඒක. ඉබේ සිද්ධ වෙනවා කියන මතෙත් ඒක කතා කරන්න බෑ. ඒක ඉබේ වෙන්නේ. පෙර කර්මෙන් වෙනවා කියන මතයත් ඒක කතා කරන්න බෑ. ඇයි ඒක පෙර කර්මෙන් වෙන්නේ? කරන්න දෙයක් නෑ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කියන මහණෙනි මා විසින් දේශනා කළේ මෙන්න මේ ධර්මය කියනවා. මා විසින් දේශනා කරපු ධර්මයේ නුවණැති කෙනෙක් විමසනකට කාටවත් නිග්‍රහ කරන්න බෑ කියනවා. බුද්ධිමත් කෙනෙක් විමසනකට මේ ධර්මයේ කෙලෙසන්න බෑ. බුද්ධිමත් කෙනෙක් විමසනකට මේ ධර්මයට එරෙහිව චෝදනා කරන්න බෑ. බුද්ධිමත් කෙනෙක් විමසනකට මේ ධර්මයේ බැහැර කරන්න බෑ. මොකක්ද මේ ධර්මයේ? මහණෙනි මා විසින් දේශනා කළා ධාතු 6ක්. මෙන්න ධාතු 6ක් තියෙනවා විමසපන් කියනවා. බුද්ධිමත් කෙනෙකුට දෙන ඔන්න ධාතු 6ක් තියෙනවා විමසන්න කියලා දෙනවා කියනවා මා විසින් දේශනා කරපු ධර්මයේ. මොනවද ධාතු 6? විස්තර වෙනවා. ඊළඟට කියනවා බුද්ධිමත් කෙනෙකුට ඔන්න මම තව එකක් දෙනවා කියනවා විමසන්න. මෙතන තියෙනවා ස්පර්ශ ආයතන 6ක්. පළවෙනි එක මොකද්ද? මෙතන තියෙනවා ධාතු 6ක් විමසපන්. ඔන්න දෙන්න පණවිඩේ. දෙවෙනි එක මොකද්ද? මෙතන තියෙනවා ස්පර්ශ ආයතන 6ක්. විමසන්න. කින විමසද්දී
ඒවට නිග්‍රහ කරන්න බෑ කියනවා. ඒව කෙලසන්න බෑ. ඒකට චෝදනා කරන්න බෑ. ඒව බැහැර කරන්න බෑ. ඊළඟ විමසනවා කියනවා විමසන්න තව එකක් දෙන්න. ඔන්න විමසන්න. මෙතන තියෙනවා මනස හැසිරෙන තැන් 18ක්. මොනවද තියෙන්නේ? මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා. හා විමසන්න කියලා දෙනවලු බුද්ධිමත් අයට. ඒගොල්ලන්ට විමසනකට ඒක බැහැර කරන්න බෑ. ඒකට නිග්‍රහ කරන්න බෑ. ඒකට උපවාද කරන්න බෑ. ඒක පිළිගන්න සිද්ධ වෙනවා කියන විමසනකට. එතන කරුණු මං කිව්වද? 3යි. විමසන්න කියනවා මෙතන තියෙනවා ධාතු 6ක්. ඔන්න විමසපන් කියලා දෙනවලු. ඊළඟට දෙනවා මෙතන තියෙනවා ස්පර්ශ ආයතන 6ක්. මෙතන තියෙනවා හිත හැසිරෙන තැන් 18ක්. මෙතන තියෙනවා ආර්ය සත්‍ය 4ක්. චතුරාර්ය සත්‍ය. මහණෙනි මා විසින් ඔන්න ඔය ටික පැහැදිලි කරලා දෙනකොට, ඔන්න ඔය ටික ඉදිරිපත් කරනකොට බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න බං ඔන්න ඉඩ හැරියා. බුද්ධිමත් කෙනා විමසගෙන යනකොට මොකද වෙන්නේ? එයාට ඒකට නිග්‍රහ කරන්න බෑ. එයාට ඒක කෙලසන්න බෑ. එයා ඒකට උපවාද කරන්න බෑ. එයාට ඒක බැහැර කරන්න බෑ. එන්කින මහණෙනි මේ කාටවත් කියන්නේ බුද්ධිමත් අය ප්‍රතික්ෂේප නොකරන, බුද්ධිමතුන් නිග්‍රහ නොකරන, බුද්ධිමතුන් උපවාද නොකරන, බැහැර නොකරන ධාතු 6ක් දැන් මා විසින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කළා තියෙනවා ධාතු 6ක්. කාටවත් බැහැර කරන්න බෑ කියනවා. ධාතු 6 තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. දැන් කීයද? ආකාශ ධාතු, විඥාන ධාතු. ධාතු 6. ජීවිතය දිහා බලන්න කියන ඔය කොටස් 6න් ඔන්න බුද්ධිමත් කෙනෙකුට ඔන්න හොඳ එකක් ඔන්න ලැබුණා. මොකද්ද? මේ ජීවිතය දිහා බලන්න කියනවා ධාතු 6ක් දිහා බලනවා වගේ. විමසලා බලන්න මේ මතයට නිග්‍රහ කරන්න බෑ කියනවා. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? නිග්‍රහ කරන්න බැරි නම්, බැහැර කරන්න බැරි නම්, කෙලසන්න බැරි නම් මොකද්ද වෙන්නේ? අවබෝධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? අවබෝධ වෙනවා. බුද්ධිමත් කෙනාට අවබෝධ වෙනවා ධාතු 6ක් කියලා. දැන් අපි ධාතු 6 තේරුම් ගනිමු. දැන් අපි තේරුම් ගත්තා පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4නේ. පඨවි ධාතුව කිව්වේ මේ තමන්ගේ ශරීරය විමසලා බලන්න කියනවා පඨවි ධාතු පස් විලාන ස්වභාවයට අයිතිදී. එතකොට පේනවා එකයි. විමසලා බලන්න කියනවා එතකොට අපිට බැහැර කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට 2 ආපෝ ධාතු වගිරෙන දේවල් තියනවා කියලා උන්වහන්සේ පෙන්නනවා. වගිරෙන දේවල් ටික. එතකොට අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපිට ඒක අවබෝධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට උණුසුම් දේවල් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට හමාගෙන යන දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ආකාශ ධාතු කියන්නේ යමක් පවතින තියෙන ඉඩකඩ. එහෙම එකක් මෙහි තියෙනවා කියලා අවබෝධ කරගන්න කියලා. ඒ ආකාශ ධාතුව කියන්නේ එතකොට තේරුම් ගන්න දැන් ඔන්න යමක් පවතින තියෙන ඉඩකඩ. දැන් අපි ගත්තොත් අපේ ශරීරයේ තියෙනවා කන් සිදුර. අවකාශයක් තියෙනවා. අවකාශය නිත්‍යද අනිත්‍යද? ඇයි කනේ ඇඟිල්ල ගහන්න පඩ්ගල සිදුර වැහෙනවා. එහෙනම් අවකාශය අනිත්‍යයි. දැක්කද? බලන්න අනිත්‍යද නිත්‍යද කියලා. හොයන්න දෙයක් නැහැ නේ. කියනකටම තේරෙනවා ආකාශ ධාතුව අනිත්‍යයි. යමක් පවතින තියෙන ඉඩකඩ. ඉඩකඩත් එක්කයි ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට දැන් ගත්තොත් ඔන්න මෙතන අවකාශයක් තියෙනවා. දැන් මෙතන එක්කෙනෙක් වාඩි වෙච්ච ගමන් ඒ අවකාශය ආවරණය වෙනවද නැද්ද? ආන් ඒ වගේ මේ ශරීරෙත් එහෙමයි. අවකාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධාතු 6 බැස ගැනීමෙන් උපතක් සිදුවන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු 6 බැස ගැනීමෙන් මව කුසක උපතක් සිදු වෙනවා.
එහෙනම් මෞකසක තියෙනෝනේ ඉඩක්. අවකාශයක්. දැක්කද? අවකාශයේ නැත්තම් උපතක් එන්නේ නැහැ. ඒ පහක් තිබිලත් බෑ. හයක් ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. දැන් තියෙන්නේ ඒ හයමයි. දැන් තියෙන්නේ ඒ හයමයි. විඥාන ධාතුව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානය. විඥාන ධාතුව. මේ ටික විමසලා බලන්න කියනවා ජීවිතේ හැටියට අල්ලගෙන ඉන්න දේ ධාතු හැටියට. විඥාන දැනීමේ ස්වභාවය ඇහැ තුල තියෙනවා. කන තුල තියෙනවා. ඇසීමේ ස්වභාවය. එතකොට විඥානය හට ගන්න. නාසය තුල තියෙනවා ගන්ධ සුවඳ දැනීමේ ස්වභාවය. දිව තුල තියෙනවා රස දැන ගන්න ස්වභාවය. කයේ තියෙනවා පහස දැන ගන්න ස්වභාවය. මනසේ තියෙනවා අරමුණක් දැන ගන්න ස්වභාවය. විඥානය. මෙන්න මේ ධාතු හය විමසගෙන යනකොට යාට ධාතු හයම විතරක් පේන්න ගන්නවා වෙනස් වෙන ලෝකයට අයිති දේ හැටියට. අන්‍යයා ඊට පස්සේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙනවා මෙන්න මෙහෙම. යම් තැනක පඨවි ධාතුව තියෙනවද? ආපෝ ධාතුව තියෙනවද? තේජෝ ධාතුව තියෙනවද? වායෝ ධාතුව තියෙනවද? ආකාශ ධාතුව තියෙනවද? විඥාන ධාතුව තියෙනවද? එතන තිබෙන්නේ මොකද්ද? දුක. එතන තියෙන්නේ මොකද්ද? දුක. යම් තැනක ඔය හය නැද්ද? දුක නැත. ඔය නැති වෙන්නේ කවදද? පිරිනිවන් පෑමෙන්. ඒතකන් නැති වෙන්නේ. ඒ නැති වෙන්නේ නැති මේක. ගම් ගහලා තියෙන. නැති වෙන්න නම් ගම් ටික වේලෙන්න ඕන. දැන් තියෙන හොඳට තෙමලා ගම් වලින්. ගම් කියන එක තෙත જાතියක් නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන තණ්හාසිනේ හො. තෙත දේ තමයි තණ්හාව. ඒතර අපි හොඳට දැන් මේක තෙමලා තියෙන මොනවද? මේ ධාතු 6. දැන් මේක වේලන්න නම් මොකද කරන්න ඕනේ? ධාතු 6 හැටියටම දකින්න ඕනේ. මම නැතුව. අන්නේ දැන් එතකොට එහෙම බලාගෙන ගියොත් එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියටම හරි. උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්බුද්ධයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒක තමයි කියන උන්වහන්සේගේ ධර්මයේ. දැන් බලන්න අර ආගම් වලයි මේකේ අතර කොච්චර වෙනසක් තියෙනවද? දැන් මේක කෙලින්ම බුද්ධියට කතා කරනවා. අරය බුද්ධියට කතා කරනවද? ඔන්න අඬාගෙන එනවා කියනවා ඉල්ලපන්. ඉතින් ඔන්න ඉල්ලනවා දවස් පතා අපට දෙන්න. ඊට පස්සේ කියනවා ලැබුණා. ස්තුති කරපන්. ඔච්චරයි. ඊට ලැබෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ කියනවා. මොකද? කැමැත්ත. හිතන්න දෙයක් තියනවද? නෑ. තියෙන හිතත් ලොක් වෙනවා. තියෙන ටිකත් ලොක් වෙලා යනවා. හිතන්න පුළුවන් කමක් නැහැ. අන්න මිනිස්යාගේ බුද්ධියට කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ බුද්ධියට කතා කරන පණිවිඩේ අල්ලගන්නේ කවුද? බුද්ධිමත් කෙනා. බුද්ධියට කතා කරන පණිවිඩය අල්ලගන්නේ බුද්ධිමත් කෙනා. බුද්ධිමත් කෙනෙක් වෙන්නේ ඇස් අරගෙන ඉන්න එක්කෙනා. ඇස් අරගෙන ඉන්න පණ තියෙන්න ඕනේ. තිසරණින්ට ආපු එක්කෙනා. තිසරණට ආපු එක්කෙනා තමයි බුද්ධිමත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට බලපං කිව්වා ආයෙත් එකක් දෙන්නම් කියලා ඕන්න තව එකක් දෙනවා. කින මහණෙනි මා තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙනවා කියනවා මෙන්න මේක. මොකද්ද? ස්පර්ශ ආයතන 6. ඇස කියන්නේ ස්පර්ශ ආයතනයක්. කම්පැනි එකක්. ඇස. ඒක ලොකු සමාගමක්. චක්කු සමාගම. ඇස සමාගමක්. ඒකේ හදනවා. එතකොට කන, නාසය, දිව බහුජාතික සමාගම් වගේ එකක්. හූරාගෙන කනවා. මේ ඇස කන නාසය දිව කය මනස විසින් සත්වයාව. එතකොට ඇස කන නාසය දිව කය මන ආයතන 6ක් තියෙන ඔන්න බලාපං කියනවා. එතකොට දැන් එයා මොකද කරන්න ඕනේ? ආයතන 6 දිහා බලන්න ඕනේ. මොනවද මේ ස්පර්ශ ආයතන 6? ස්පර්ශ කළා මේ සම්බන්ධය හදලා දීලා තියෙන ආයතන 6ක්. වෙන් වෙච්ච ආයතන 6ක්
නෙවෙයි. සම්බන්ධي හදපු මොන සම්බන්ධයක්ද? ඇහැයි රූපයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනෙ. ස්පර්ශ ආයතනෙ ඇහැ. කනයි ශබ්දයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. දිවයි රසයයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි කයයි පහසයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. මනසයි අරමුණුයි විඥානයයි සම්බන්ධ වෙච්ච ආයතනයක්. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඉතින් බුද්ධිමත් කෙනෙකුට ඔන්න විමසන්න කියනවා. එතකොට ඔන්න උන්වහන්සේ පෙන්වා දෙන මොකක්වත් කිද මේ ස්පර්ශ ආයතන 6 ගැලවෙන්න බෑ. හැම ගහපු ගව දෙන වගේ. අයියේ මේ ස්පර්ශ ආයතන 6 නිසා අපට රූප පේන එක වළක්වන්න බෑ. කනට ශබ්ද ඇහෙන එක වළක්වන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනෙන එක වළක්වන්න බෑ. දිවට රස දැනෙන එක වළක්වන්න බෑ. කයට පහස දැනෙන එක වළක්වන්න බෑ. මනසට අරමුණු වෙන එක. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොඩ ගහ ගන්නවා. පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවා. මේ ඇහෙන් දකින දේවල්. කනෙන් ඇහෙන දේවල් ගොඩ ගහ ගන්නවා. නාසයට දැනෙන දේවල් ගොඩ ගහ ගන්නවා. දිවට දැනෙන රස ගොඩ ගහ ගන්නවා. කයට දැනෙන පහස ගොඩ ගහ ගන්නවා. දැන් මනසේ ගොඩ ගහ ගන්නවා. ගොඩ ඇති වුණාද? නෑ. ඔන්න කියන ඔන්න ඇහෙන් දකින්න දන්න පේන්නන වන්න අසවල් තැන දුවපන් ඉතින්. දුවනෝ රංචු ගහලා දුවනවා ඒක බලන්න. ඊට පස්සේ කියන ඕන්න අන්න අතන අහන්න ලැබෙන ඕන්න සංගීතي. දුවනෝ ඕන්න එතන ඊළඟට. අහන්න දෙනවා කන්නට ඒක. ඔන්න අතන තියෙන බැදුම්. ඔන්න දුවන දෙනවා බැදුම් කවන්න. ඔන්න මේ වගේ දහතේ දුවපු ගමන් ඉන්නේ. ඇහැට රූප දෙන්න දුවනවා. කනට ශබ්ද දෙන්න දුවනවා. නාසයට ගඳ සුවඳ දෙන්න දුවනවා. දිවට රස දෙන්න දුවනවා. කයට පහස දෙන්න දුවනවා. දැන් මේ ඉස්සෙල්ලා මේ රටේ දුවලා බලන මදි. ඊට පස්සේ වෙන රටකට දුවනවා. ඒක දුවලා බලුවා මදිට ඊට පස්සේ ආරංචි වෙන මෙහෙම නෙමෙයි. ඔව් යන්න නිව්යෝක්. ඔන්න ඊට පස්සේ දුවලා යනවා. මදි යන්න පැරිස්. ඔන්න ඒ ඉවර වෙන්නේ කොහේ දුවලා ගිහලා මේවා පෙන්නුවත් තව කොහේ අලුත් එකක් තව හැදුවොත් ඊට පස්සේ එතනට යන්න ඕනේ. ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පහ ආයතන කම්පදීස් පහක් කොම්පෙන්ඩි හදලා දෙනවා. මොනවද හදලා දෙන්නේ? ගම් හදනවා. මොනවද හදන්නේ මේ ආයතනයි? ගම් හදන්නේ. මොකද මේ ගම් එකෙන් කරන්නේ? අර එන දේවල් අලෝ දෙනවා. ගහ දාගනි කියලා එන දේවල් අලෝ දෙනවා මේ ආයතන 6. ඇති වුණාද? ඇති වෙන්නේ නැහැ. හදනවා වෙන ආයතන නම් බංකොලොත් කියලා වහනවා. මේවා බංකොලොත් වෙන කාලයක් එනවා. බංකොලොත් වුණාට ඒ ආයතනේ ආයත් හදන්න තමයි කල්පනාව. දැන් මොන මේ ඇහැ නැමැති ආයතනේ වැහිගෙන යන කාලයක් එනවා බංකොලොත් වෙලා. ඊට පස්සේ ආ කල්පනා කරන්නේ ඊළඟ ජීවිතය ආයතනේ හදාගන්න. කන නැමැති ආයතනේ වැහිගෙන ඉන්න කාලයක් එනවා. ඊළඟට කල්පනා කරන්නේ ඊළඟ ජීවිතයේ මේ කාය හදාගන්න. නාසය නැමැති ආයතනේ වැහිගෙන ඉන්න කාලේ එනවා. හදාගන්න බෑ මේ ජීවිතේදී. ඊළඟ ජීවිතයට ආයි මේ කල්ල ගන්න එනවා. නාසය නැමැති කය නැමැති ආයතනය පණ නැතුව ලෙඩ වෙලා මේක කරන්න බැරි මට්ටමට එනවා. ඕන්න දැන් බෑ. ඊළඟ ජීවිතයට ලෑස්ති වෙනවා. ඊළඟට මනස කවදද මේක අතාරින්නේ? ඔන්න තියෙනවා කලකිරීමක්. මේක විමසනකොට එපා කියලා. එයයි ජයගන්නේ. මේ ආයතන 6 මට එපා කියන මට්ටමට යමෙක් ආවනම් අන්න යා විතරයි ජය ගන්න. නැත්නම් හැමදේම මේක හදනවා. අවසන් වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධිමත් කෙනා විමසන්න පටන් ගන්නවා. විමසනකට තේරෙනවා මේක මහා හරයක් නැති වැඩක්. මේක හරයක් නැති වැඩක්. මේක මෙහෙම ගෙනියන්න බෑ. එයා මොකද කරන්නේ? බලනවා ආයතන හැදිලා තියෙන දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය.
මේ ඔක්කොම අනිත්‍යයි. අන්‍යයා දැන් බලන්නේ ආයතනෙ නිෂ්පාදනය කරන දේ නෙමෙයි. ආයතනයේ ස්වභාවය. මේ අනිත්‍යයි. මේ මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මෙ නෙවෙයි කියලා මා හිතට දානවා පණවිඩේ. මේක හදන්න එපා. එපා. මේක ඇත්තෝක නෙවෙයි කියලා. අන්න එයා ජය ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ තවත් දෙයක් දෙනවා බුද්ධිමතුන්ට මෙන්න හිතපන්. මෙන්න කල්පනා කරපන්. මෙන්න විමසපන් කියලා උන තවත් දෙයක් දෙනවා. මොකක්ද? හිත හැසිරෙන තැන් 18. කීයක්ද? හිත හැසිරෙන තැන් 18. ඒක තමයි ඇහෙන් රූපයක් දැක්කහම හිතේ සතුටක් ඇති වෙනවා නම් ඔන්න එතන හිත හැසිරෙන්න පටන් ගන්නවා. හොල්මන වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඇහෙන් රූපයක් දැක්ක ඒ දැකපු එකෙන් හිත සතුට කොලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම මතක් වෙන්න ගන්නවා. ඔන්න හිත හැසිරෙනවා. ඇහෙන් රූපයක් දැක්ක ගැටුණා. ඔන්න දුම්නසක් හටගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඒකම මතක් වෙන්න පටන් ගන්නවා. ඇහෙන් රූපයක් දැක්ක මධ්‍යස්ත වුණා. එතනත් හිත හැසිරෙනවා. ඔන්න ඊළඟට හිත හැසිරෙන තැන ඇහෙන් හිත හැසිරෙනවා ආකාර 3කින්. සතුටක් ඇති වෙනකොට එතන හිත හැසිරෙනවා. දුකක් ඇති වෙනකොට එතන හිත හැසිරෙනවා. උපේක්ෂාවේ හිත හැසිරෙනවා. අන්න නෝනින් විමසන්න කියන ඔන්න ඔය ආකාරයට 18 පොලක මේ හිත හැසිරෙනවා. කණෙන් හැසිරෙනවා. කණෙන් ශබ්දයක් අහලා සතුටක් වෙනකොට ඒකේ හිත හැසිරෙනවා. කණෙන් ශබ්දයක් අහලා දුකක් වෙනකොට ඒකේ හිත හැසිරෙනවා. මධ්‍යස්ථ වෙනකොට හිත හැසිරෙන්න ගන්නවා. නාසයට ගඳ සුවඳ දැනිලා සතුටක් ඇති වෙනකොට හිත හැසිරෙනවා. හිත හැසිරෙනකොට මොකද වෙන්නේ? චිත්තේන නීයති ලෝකෝ. හිත විසින් ඒකට ඇදගෙන යනවා තමාව. තමා වළක්වන්න බෑ ඒක. හිත විසින් කරන්නේ මොකද්ද? ඇදගෙන යනවා. ඇදගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ හිත විසින් මවල දෙනදී තමන් දාසෙක් වෙනවා. ඊට පස්සේ ස්වාමියා කවුද? හිත. හිත විසින් හසුරුවනවා. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ හිත කියන ඵලයන් අතන්ට අන්න ලස්සන දේවල් පෙන්නනවා. දුවනවා එතනට. එතකොට හිත හැසිරෙනවා. ඒක සතුට ලැබ ලැබ. ඵලයන් අතන්ට දීපන් කියනවා. රණ්ඩු කරපන් කියනවා ගිහිල්ලා. ඔන්න දුකක් ලැබෙනවා. ගණින් පලිගණින් කියනවා. ඔන්න හිත හැසිරෙනවා. ඊට පස්සේ ඒකේ. ඔන්න ඔහොම තමයි අපි මෙච්චර දුර ආවේ. මේ සංසාරේ අපි ආවේ මෙච්චර දුරක්. බුදුරජාණන් වහන්සේලා කලින් කලට පහළ වෙලා බුද්ධිමතුන්ට දහම් දේශනවා. මොකක්ද ඒකට අපිට බුද්ධිය තිබිලා නැද්ද මන්ද? මීට කලින් සංසාරේ. ඇයි අපිට මේ ධර්මයේ මීට කලින් නොලැබුණේ? මීට කලින් අපි සංසාරේ හිටියා. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ඇසුවේ නැහැ කියන්න පුළුවන්ද? අපි බුද්ධිය පාවිච්චි කළේ නැහැ. මේ ජීවිතේදී බුද්ධිය පාවිච්චි කරගන්න බැරි වුණොත් කලින් වෙච්ච දෙයමයි වෙන්නේ. මොකද්ද? මැරිලා ඉවරලා වුණ ආයි හිත හැසිරෙන තැන් ටිකක් 18 පොලක් ඔන්න අපිට හම්බ වෙනවා. දිවෙන් රස දැනෙනවා. සතුට උපදින එකට ඒකේ හිත හැසිරෙනවා. දුක උපදින එකට ඒකේ හිත හැසිරෙනවා. උපේක්ෂාව ඇති වෙන එකට ඒකේ හිත හැසිරෙනවා. කයින් පහස දැනෙනවා. සතුට උපදින එකට ඒ පහස ගැන හිත හැසිරෙනවා. දුක උපදින එකට ඒ පහස ගැන හිත හැසිරෙනවා. උපේක්ෂාවදී හිත හැසිරෙනවා. මනසට අරමුණු හිතෙනවා. හිතෙන එකට සතුට වෙන එකට ඒකේ හැසිරෙනවා. දුක වෙන එකට ඒකෙත් හැසිරෙනවා. උපේක්ෂාව වෙන එකට ඒකෙත් හැසිරෙනවා. රැල්ල ගහන පැත්තට හැරි යනවා වගේ විඳීම හැරෙන පැත්තට අල්ල යනවා. හිත හැසිරි යනවා. මේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් කෙනාට. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේ කොයිතරම් බුද්ධිමත්ද කියලා? අපිට වචනේ හිතාගන්න බැරි තරම්ම බුද්ධිමත්. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ධර්මය අහපු අය අරහත් උනේ. අතහැරියා මේ හිත හසුරුවන එක මේ විදිහට හසුරවන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 18 පොලේ
එයා පදිංචි වෙනවා. ඊට පස්සේ ඉතින් දුම්මල ගහලවත් ආයි 18 පොළ අතාරින්නේ. 18 පොළේ තමයි යා හැසිරෙන්නේ. ඉතින් මෙච්චර කල් භවයෙන් ආපු ගමන. නෝනින් විමසනවා යා මේ විඳීම මොකක් වගේද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක බොහොම හර නැති දෙයක්. විඳීම හටගන්නේ කොමක් ප්‍රත්‍යින්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙනම් අර ඇස නැමැති ආයතනෙන් හදපු එකක්. ආයතනෙන් හදපු එකක්. මේව හදන්න ස්ථිර දේවල් හදන්න බෑ මේ ආයතන වලට. ඇයි? අනිත්‍ය දේවල්. හදනවා. නාසය නැමැති ආයතනෙන් හදපු එකක් විඳීම. දිව නැමැති ආයතනෙන් හදපු එකක් විඳීම. කය නැමැති ආයතනෙන් හදපු එකක් විඳීම. මනස නැමැති ආයතනෙන් හදපු එකක් විඳීම. දැන් ඔන්න 18 පොළක හිත පදිංචි වෙලා. හිත 18 පොළක පදිංචි වෙලා මොකද කරන්නේ? 18 පොළේම ඇවිද්දෝනවා. 18 පොළේම ඇවිද්දෝනවා. අඬාඬ මට එපා කී ඇවිදින්න තියෙන්නේ මේ 18 පොළේ විතරයි. මට නම් එපා කියයි. එපා කිව්වොත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. අනෝන තේරුම් ගත්ත එක්කිනා විතරයි අවිද්‍යාවෙන් දහස් වෙන්නේ. මේ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ස්පර්ශයෙන් නැතිවීමෙන් විඳීම නැති වී යනවා කියන ධර්මතාවය දකින්න පටන් ගත්තට පස්සේ එයා හිතට පණිවිඩය දෙනවා. ඒ හිත බලන් දෙපා මේක. මේක අනිත්‍ය වූ දෙයක්. ඔබ හැසිරෙන්න දෙපා මේකේ. මේකට තියෙන ඇල්ම අතහැරපන්. මේක ඇත්ත මෙන්න මේක කියලා හිතට පෙන්වන්න පුළුවන් වෙනවා. අන්‍යයා තමයි නුවණ පාවිච්චි කරන එක්කෙනා. ඒ නුවණ පාවිච්චි කරන එක්කෙනාට පුළුවන් වෙනවා. එතකොට යා නුවණින් විමසනකට එයා මේක නිග්‍රහ කරලා බැහැර කරනවද? නෑ. යා මොකද කරන්නේ? අවබෝධ කරගන්නවා. ඒ 18 පොළේ මොකද කළේ යා? පදිංචි මොකද කළේ? ගම් හැදුවා. ගම් එක අලෝ ගන්නවා ඒකේ. එච්චරයි කියලා දැන් හොඳට හිතලා බලන්න හිතේ තියෙන ඔච්චරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තථාගතයන් වහන්සේ බිහි වෙලා ලෝකයට පහළ වෙලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක් විමසපන් කියලා. නුවණින් විමසන්න කියලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක්. ඒ ආර්ය සත්‍ය හතර නුවණින් විමසන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි එක නුවණින් විමසන්න. ඉපදීම. දුක්ඛාර සත්‍ය විමසන්න කියන මේක දුකක්. මොකක්ද දුක? ඉපදීම දුකක්. අන්නේ ඉපදීමට අයිති කලින් කියපු ඔක්කොම. පඨවි ධාතුවේ ඉපදීම දුකක්. ආපෝ ධාතුවේ ඉපදීම දුකක්. තේජෝ ධාතුවේ ඉපදීම දුකක්. වායෝ ධාතුවේ ඉපදීම දුකක්. ආකාශ ධාතුවේ ඉපදුනා විඥාන ධාතුවේ ඉපදුනා දුක. ඔන්නේකින් හැදෙන කොම්පැනි 6ක්. මොනවද? ඇස නැමැති ස්පර්ශ ආයතනේ දුකක්. කන නැමැති ස්පර්ශ ආයතනේ දුකක්. නාසය නැමැති ස්පර්ශ ආයතනේ දුකක්. දිව නැමැති ස්පර්ශ ආයතනේ දුකක්. කාය නැමැති ස්පර්ශ ආයතනේ දුකක්. මනස නැමැති ස්පර්ශ ආයතනේ දුකක්. ඊළඟට මේ ආයතන 6න් හට ගන්නා විඳීම. හට ගන්නට ඔන්න හිත පදිංචි වෙන්නේ කොහෙද එහෙනම්? දුක තුල. ඒ විඳීම ආйти දුකට. බුදුරජාණන් වහන්සේ පෙන්න මේවයි ඉපදීම තමයි දුක. ඒ යෝනින් ඉපදිලා තින්නේ මේ වෙන මොනවද අපිට හම්බුලා තියෙන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජරාපි දුක්ඛා. ජරාවටපත් වීම දුකක් බංකොලොත් වෙනවා මේ ආයතන 6. එතකොට දුක. ඊළඟට පෙන්නනවා මරණම්පි දුක්ඛං. මේ ආයතන 6 වහන්න වෙනවා. මේ හැමදේම පවත්වන්න පුළුවන් ආයතන නෙවෙයි. නමුත් වහන්න ලෑස්තිද? ලෑස්ති නෑ වහන්න. ගෙවල් ලයිටි වෙන කෙනෙකුට. එයාවිල කියන දැන් ඉතින් අතහැරලා ඵලයන් කියලා. යන්න ලෑස්ති නෑ. එයා මොකද කරන්නේ?
කෑ ගහනවා යන්න බෑ. මං කොහොමද යන්නේ මේ ළමයි දාලා? මං කොහොමද යන්නේ මේ ගෙවල් දොරවල් දාලා? මං කොහොමද යන්නේ මේ මහ පොළොව දාලා? මට යන්න බෑ. කාලයක් තිස්සේ මම මේ පොළොවට පස් දෙදී ඉන්න ඕඩරේ බාර අරන් ඉන්නේ. යන්න බෑ කියනවා. ආනේ යන්න ලෑස්තිද? නෑ. ඔයා කැමති දිගින් දිගටම මේ අහුවෙලා ඉන්න. අන්න දුක් විඳිනවා මරණය ඉස්සරහා. මරණය ඉස්සරහා දුක් විඳිනවා. දැන් මේ පින්වතුන් දකින්න රහතන් වහන්සේලා මරණය දකින්න හැටි ඇති. අර රහතන් වහන්සේලාගේ පොතේ අදිමුත්ත හාමුදුරුවෝ හොරු කට්ටිය අල්ලගෙන යව මරන්න හදනවා. හදනකට උන්වහන්සේ hina වෙවි ඉන්නවා. ඒ හොරු කියන අදහගන්න බෑ. මේට කලින් කවදාවත් සිද්ධ වෙච්ච නැති එකක් දැන් මේ සිද්ධ වුණා. මොකද්ද? දැන් අපි මරන්න ලෑස්තිය. ඔබ hina වෙවි ඉන්නවා. මේට කලින් ඔහම නෙමෙයි මහා ධනවන්තයෝ සිටුවරු උගත්තු මරන්න හදන එකට ජීවිතේ ඉල්ලලා අඬනවා. ජීවිතේ ඉල්ලලා වැළපෙනවා. ඔබ hina වෙවි ඉන්නවා. හොරු එතකොට හොරු බුද්ධිමත්ද නැද්ද? බුද්ධිමත්. ඒ හොරු ටික අහනවා ඔබ කාගේ දෙයක් අහලාද මෙහෙම ඉන්නේ? කවුද ඔබේ ගුරුවරයා? කියන මාගේ ආචාර්යන් වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම දන්නවා. මාගේ ආචාර්යන් වහන්සේ තමයි කියනවා මට මේක කියලා දුන්නේ. මට දැන් මරණය කියන්නේ සනීප වෙච්ච ලෙඩක්. දැන් මෙහිම අසනීපයක් මට නෑ කියනවා. මරණය කියන එක දැන් මට නෑ කියනවා. මම මේ ඔක්කොගෙම නිදහස් වෙලා කියනවා ඉන්නේ. දැන් මම මරණයෙන් නිදහස් වුණේ දංගෙඩියෙන් නිදහස් වෙච්ච හොරෙක් වගේ කියනවා. දැන් ආයේ දංගෙඩිය නෑ කියනවා. ඒ වගේ දැන් ඕන දෙයක් කරන්න කියනවා. මේ ශරීරෙට. මොන විස්තර කරගෙන යනකොට ඒ හොරුන්ට අදහා ගන්න බෑ. හොරුන්ගේ ඇඟේ මයිල් කිලින් වෙනවා. ආයුධ වීසිකල්ලා දාලා කියන අනේ අපිවත් එක්කගෙන යන්න. එතනට. මරණය අභියස හිනහෙන ජීවිතය අපටත් දෙන්න. මරණය අභියස කම්පා නොවන ජීවිතය අපටත් දෙන්න. ඇයි මරණේ දුක? රහතන් වහන්සේ දුකින් නිදහස් වෙලාද නැද්ද? නිදහස් වෙලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන අවබෝධ කරගන්න දුක මරණය. ශෝක වැළපීම් දුක් දුන්නස් කායික මානසික දුක්. ඊළඟට එයා කැමති ඉපදින්න නැතුව ජරාවටපත් වෙන්න නැතුව රෝග පීඩාවටපත් වෙන්න නැතුව ඉන්න. මේ අදහස නිසා නෙමෙයිද මේ සුබ නැකත් වෙන්නේ. සුබ දුන්නේ තියෙන්නේ. කේන්දර අල්ලගෙන දුවන්නේ. ඔක්කොම වෙන්නේ මේ යම්පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං කියන එක තුල. තමන් කැමති දේ නොලැබීමේ දුක නිසායි දුවන්නේ. ඒක අවබෝධ කරගත්ත එක්කන ඒක අතාරිනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නෝනින් විමසනවා උන්වහන්සේ පෙන්වනවා මේ සම්පූර්ණ දුක හකුලවා කිව්වොත් මොකද්ද? උපාදානස්කන්ධ පහ දුකයි. මේ කාලය තුල අතීත අනාගත වර්තමාන කාලය තුල තමා තුල තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුරළඟ යම් රූපයක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් විඳීමක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් චේතනාවක් ඇද්ද ඒක දුකටයි අයිති. යම් විඥානයක් ඇද්ද ඒක දුකටයි අයිති. එහෙනම් මේ සමස්ත ලෝකෙම අයිති මොකේද? දුකට. මේ සමස්ත ලෝකෙම අයිති දුකට. මේ ලෝකේ යම් සත්ත්ව කොටාසයක් සිටිනනම් ඒ සියලු දෙනාම ඉන්නේ මොකක් තුලද? දුක තුල. දුක තුල නිකන් නෙමෙයි ඉන්නේ. කොහොමද ඉන්නේ? දුක කියන එක සම්පූර්ණයෙන්ම යමක් අස්සේ දාලා තියෙන්නේ. මොකේ අස්සේ දාලා තියෙන්නේ? බෝතලයක් අස්සේ. මොකක්ද මේ බෝතලේ? ගම් බෝතලේ. ඒක අස්සේ තමයි දුක දාලා තියෙන්නේ. කොහොමද දුක බුදුරජාණන් වහන්සේ කියන මහණනි දුක හටගන්නේ කොහොමද? බලන්න කියනවා. මේක දන්නේ නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාරා. අවබෝධයක් මොකවත් නැහැ. හුස්ම ගන්නවා හෙලනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා. අවබෝධය මොකුත් නැහැ. හිතින් හිතන වචන කතා කර කර ඉන්න මනසින් මවාගෙන. අවිජ්ජා පත්‍ය සංඛාරා.
අවබෝධයක් මොකුත් නැහැ. විඳිනවා, හඳුනනවා. මේ නිසා කිසි අවබෝධයක් නැති ලෝකෙක මේ ඔක්කොටම මුලා වෙලා මම මාගේ ආත්මය කියලා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ඉන්නකොට ඇහෙන් ඔන්න හට ගන්නවා චක්කු විඥාන. කනෙන් හට ගන්නවා සෝත විඥාන. නාසයේ ගාහන විඥාන. දිවේ ජීවා විඥාන. කයි කාය විඥාන. මනස මනෝ හටගත්ත විතරයි. ඊට පස්සේ ඔන්න ඇති වෙන මොකද්ද? ස්පර්ශයක්. ඇති වෙනාම ස්පර්ශයෙන් හට ගන්නවා වේදනා, සංඥා, චේතනා. ඒතර ස්පර්ශය තියෙනවා. මොනම් ආයය විඥානයේ ක්‍රියාකාරීත්වයට අනුබල දෙනවා ඒකේ මානසිකාර. ඒ ඔක්කොම වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අල්ලගෙන. නාම රූප. එතකොට ඔන්න හැදෙනවා ආයමත් කොම්පැනි 6. මොනවද? ඇස කන නාසය දිව කය මන තුලින් අන්න දැන් ආයෙ එකතු කරලා දෙනවා. ස්පර්ශය. දැන් ඔන්න තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ස්පර්ශය නිසා විඳීම. ඔන්න විඳීම ඇති වෙච්ච එක ඕන හිත හැසිරෙන්න ගන්න 18 පොලි. විදේදනා පච්චය ඔන්න විදීම තුළ හැදෙනවා අරක. මොකද්ද? ගම් එක හැදෙනවා. වේදනා පච්චය තණ්හා අලෝල දිනා. උන්වහන්සේ දේශනා කරන භවයක් තවත් භවයක් එක්ක අලවන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් තමයි මේක අලවන්නේ. මෝට්ටු කරලා දෙනවා. මහලා දෙනවා. ඒ ගම් එක ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගැලවෙන්න බෑ. බැඳිලා. එකට එක හා වෙලා ගැලවෙන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව් වේදනාව නිසා ඇලීම නිසා බැඳීම උපාදාන පත්‍ය භව. ඊට පස්සේ ආයෙත් හරි ගස්සලා දෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ආයෙත් හරි ගස්සලා දෙනවා. ඇස නැමැති ස්පර්ශ ආයතනෙ, කන නැමැති ස්පර්ශ ආයතනෙ, නාසය නැමැති ස්පර්ශ ආයතනෙ, දිව නැමැති ස්පර්ශ ආයතනෙ, කය නැමැති ස්පර්ශ ආයතනෙ, මනස නැමැති ස්පර්ශ ආයතනෙ. ආයෙත් හරි ගස්සලා දෙනවා හිතට දුවන්න තැන් 18ක්. හරි ගස්සලා දෙනවා. ඊට පස්සේ ආයෙත් මේක දක්කගෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහොම කියනවා දුක හටගන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ පැහැදිලිවම අපට පේන බුද්ධ දේශනාවල උන්වහන්සේ දුක ගැන හිතන්න පුළුවන් කෙනාට හොඳට තේරුම් ගන්න විස්තර කරලා තියෙනවා. යම් තැනක පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුව කෙරෙහි, ආකාශ ධාතුව කෙරෙහි, විඥාන ධාතුව කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද? එතන දුක උපදිනවා. යම් තැනක ස්පර්ශ තිබේද? ඒ ස්පර්ශ ආයතන 6 කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබේද? එතන දුක උපදිනවා. මනස හැසිරෙන යම් තැන් 18ක් තිබේද? එතන යම් තෘෂ්ණාවක් තිබේද? එතන දුක උපදිනවා. ඇයි මේ ගම් එක මේම හැදෙන්නේ? ඔව් මේක අවබෝධයක් නෑ. මම හැර අතහැරීමක් කරන්න බෑ. පිළිගැනීමක් ඇර අතහැරීමක් කරන්න. මොකද ඕනම දෙයක් එහෙම අපි යම් කිසි ජීවිතේ හොඳට බලන්න අපි යමක් අතහැරලා තියෙන්නේ තව දෙයක් අල්ලගෙන. එහෙනම් අපි අතාරින්න ඕනේ එකක් අල්ලගෙන. මොකද්ද? නිදහස අල්ලගෙන දුක අතාරින්න ඕනේ. අපි හදන්නේ දුක අතහැරලා අපි ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. ඒ දුක අතහැරලා තව දුකක් අල්ල ගන්නවා. එහෙම තමයි අපි අල්ලලා ආවේ. ඒ කියන්නේ අපි ඇල්ලුවේ අනිත්‍ය දේවල්. අනිත්‍ය සෑම දෙයක් තුළම පිහිටා තිබෙන ලක්ෂණය තමයි දුක්ඛ. දුක්ඛ සෑම දෙයක් තුළම පිහිටා තියෙන ලක්ෂණය තමයි තමාගේ වශයෙන් පවත්වන්න බැරි කම, අනාත්මය. මේක මේ සෑම තැනම පඨවි ධාතුවෙත් තියෙනවා, ආපෝ ධාතුවෙත් තියෙනවා, තේජෝ ධාතුවෙත් තියෙනවා, වායෝ ධාතුවෙත් තියෙනවා, ආකාශ ධාතුවෙත් තියෙනවා, විඥාන ධාතුවෙත් තියෙනවා. ස්පර්ශ ආයතන 6ක් තියෙනවා. මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා. ওই ලක්ෂණ ඔක්කොම. ඉතින් යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරගත්තා නම් අන්‍ය නිදහස් වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යම් කිසි කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධා. අවිද්‍යාව ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කළොත් ආනෙට පස්සේ ආස්වාස ප්‍රස්වාස කරන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත්
රහතන් වහන්සේ නමක් හැටියට ආස්වාද ප්‍රසආස කරන්නේ. වචන හිතන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. දැනගන්නේ අඳුනගන්නේ රහත් නිදහස් කෙනෙක්. එතකොට මේ ආයතන 6 ඇති වෙන විඥානය අවිද්‍යා සහගතද? නෑ. රහතන් වහන්සේගේ විඥාන අවිද්‍යා සහගත නෑ. ඒ නිසා මොකද මේ නාම රූප හැදෙන්නේ නෑ විඥාණයට අනුකූලව අවිද්‍යාව පවත්වන්නේ. ඇයි? අවිද්‍යා සහගත විඥානයක් නෑ. ඒ නිසා අවිද්‍යා සහගත ස්පර්ශය නෑ. ඒ කියන්නේ අර ආයතන 6ම නිරුද්ධ කළා. ඒ ආයතන 6ම වනසලා. ඒ කියන්නේ ආයය දුක හදන, ආයය සංසාරයට ඇලෙන ඇලීම හදන ආයතනයි නෑ. ඒක වනසලා ඉවරයි. ඒ නිසා ඒ විදීම ඇති වෙනකොට විදීම නැති වෙනවා දකින්නවා මිසක් ඇලින්නේ. ආයතන 6 තුලින් අරමුණක් කෙනකට විදීමක් ඇති වෙනවා රාතන් වහන්සේට. එයා දකින විදීම ඇති වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇති වෙන විදීම, ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇති වෙන විදීම, ස්පර්ශ ප්‍රත්‍යයෙන් නැති වෙනවා දකින්නවා මිසක් මම දකින්නේ නැහැ. මම කියලා කෙනෙක් දකින්නේ නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගම් නැහැ. ගම් එක හැදෙන්නේ නැහැ. ආන්න දැක්කද? ඊට පස්සේ තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. භවය නැහැ. ඉපදීම නැහැ. ජරා මරණ නැහැ. නිදහස්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක තමයි තුන්වන ආර්ය සත්‍යය. ඒක මොකද්ද? තුන්වන ආර්ය සත්‍ය. ඊළඟට පෙන්වනවා හතරවන ආර්ය සත්‍යය. තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැමතැනම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මෙහෙම. සීල සමාධි ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමතැනම විස්තර කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ සම්මා දිට්ඨිය මුල් කලේ. සම්මා දිට්ඨියෙන් තොරව ආර්ය මාර්ගය යන්න බෑ. සම්මා දිට්ඨිය ඇති කරගන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්න නම් එයාට ඕන කරන රැස් දෙක. සම්මා දිට්ඨිය. දැන් පණ ලැබුණට පස්සේ ඇස් දෙකෙන් ඉස්සෙල්ලා පාද ගන්න තියෙන්නේ. ඇස් දෙක ලැබෙනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුතුයකනා සම්මා දිට්ඨිය තුළ පිහිටලා සීලයක් ඇති කරගන්නවා. ඒ සම්මා දිට්ඨිය තුළම පිහිටලා වීරියක් ඇති කරගන්නවා අකුසල ධර්මයන්ට විරුද්ධව. ඒ සම්මා දිට්ඨිය තුළම පිහිටලා ඊළඟට ඇති කරගන්නවා සිහිය සතිපට්ඨානෙ. ඒ සම්මා දිට්ඨියම පිහිටලා සමාධිය වඩනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හැටියට. මොනවද දිනු කරකට ඇති වෙන්නේ? දැන් උඩින් පල්ලෙන් බලලා ඇතමෙක් කියයි මේකේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි. ප්‍රඥා සීල සමාධි කියලා කවුරු හරි කිව්වොත් පැහැදිලිවම තේරුම් ගන්න. එයා පණ තියෙන කෙනෙක් නෙවෙයි කියලා. ඒ මොකද පණ තියෙන කෙනෙක් නම් එයා දන්නවා ප්‍රඥා සීල සමාධි නෙවෙයි. සීල සමාධි ප්‍රඥා කියලා දන්නවා. මොකද එයා ඒ අල්ලගන්නේ වාදයක්. උඩින් පල්ලෙන් අත ගාලා එයා ඇහැට පේන දේ දිහා බලලා ගත්ත මිසක් නුවණින් විමසුවා නොවේ. මොකද සීලේ පුහුණුලා සමාධියේ පුහුණුලා ප්‍රඥාව තුළ දිනු කරන තේන අර ඉස්සල්ලා ඇතිවෙච්ච සම්මාදිට්ඨියමයි. තේරෙනවද කියපේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධ ඥානය. ඒතර දුක ගැන එයාට ආර්ය සත්‍යයක් හැටියට දැන් එයාට විමසන්න තියෙනවා ධාතු 6ක්. විමසන්න තියෙනවා ස්පර්ශ ආයතන 6ක්. හිත හැසිරෙන තැන් 18ක්. මේවා විමසන්න පුළුවන්ද මේ පිළිබඳ අවබෝධයක් නැතුව? බෑනේ. නේනම් එයාට මේවා දුකයි කියලා අහලා නුවණින් තේරුම් ගත්ත යම්කිසි තේරුම් ගැනීමක් අවශ්‍යයි. මේ සම්මාදිට්ඨිය. ඊළඟට මේක තුළින් ඇති කළා මේ තෘෂ්ණාවක් නිසා මේවා දිගින් දිගට පවත්වනවා කියලා අවබෝධයක් නැතුව එයාට තේරෙන්නේ නැහැ. එයා නැත්තම් සීලයක් හැටියට රැක්කොත් අවබෝධයකින් රකින්නේ නැහැ. සමාධිය අර්ථයවත් ඊට පස්සේ ආ දන්නේ නැහැ. ඊට පස්සේ ආ බලයි සමාධියක් පොඩ්ඩක් ඇති කරගෙන ඊට පස්සේ ආ ගිලක් වෙයි මොකද්ද? ලෙඩ සමීප කරන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් වලට එයා දන්නේ නැහැ කවදාවත් සමීප කරලා ඉවර කරන්න පුළුවන් ද මිනිස්සෙක්. බුද්ධිමත් කළා නම් අවසන් කරන්න පුළුවන්. මේ දිරණ කය වළක්වන්න බෑ. රෝගී වන කය වළක්වන්න බෑ. කොච්චර බෙහෙත් ගත්තත් අපිට ලෙඩක් හැදෙනවා අන්තිමට මොකද්ද වෙන්නේ?
මේ කම්පැනි වහන්නම වෙනවා. මරිලා යන මට්ටමටම ඉලක්ක හැදෙනවාමයි අපි කාටත්. මොකක් හරි කරදරයක් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. මේ ලෝකේ කවුරුත් වැළක්ුවේ නෑ. ධර්මයේ දන්නේ නැති එක්කෙනා, අර්ථය හොයාගන්න බැරි එක්කෙනා ඊට පස්සේ හිතනවා ආලෙට සනීප කරාම දැන් ඉතින් හරි අර්ථي හරි කියලා. අර්ථෙ නෙමෙයි හරි Tamanට පොඩි නම්බුවක් හම්බුවේ. ආසෝලාලෙට සනීප කරනවා කියලා. ඉතින් මෙහෙම වෙයි. ඉතින් ඊට පස්සේ අපි කියමු චුට්ටක් Taman කරුණාමෛත්‍රිය ඇති වෙනවා නේද එතකොට? ලෙඩේ සනීප කරයි පොඩ්ඩක්. නමුත් එයාට පුළුවන් ද මේ ලෙඩ වෙනදී ජරාපි දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? ව්‍යාධිපි දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? බෑ. ඒව සදාකාලික සත්‍ය. ඒක බුදුරජාණන් වහන්සේටවත් වහන්න බෑ. උන්වහන්සේ කාර්යයේ ලෙඩ වුණා. උන්වහන්සේට කලන්ති හැදුනා. අපි දන්නවනේ ඒක. උන්වහන්සේට දිගින් දිගට වැසිකිලි යන්න වුණා. ඉතින් මේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයට. නමුත් උන්වහන්සේ දුකෙන් නිදහස් වෙලා හිටියේ. අන්න අපි බලන්න ඕනේ ඒක. ඊළඟ එක තමයි නෝනින් කල්පනා කරන කෙනා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ආර්ය සත්‍යවල ඉපදින එකේ මේක හට ගන්නවා ආයදික කොහොමද භවපච්චය ජාති ඉපදින්නේ භවයේ හැදෙනවා කොයි විදියට හැදෙනවද කියලා හිතන්න බැරි තරම්ම විස්මයජනක විදියට සමාහට උන්න භවයක් හැදෙනවා විඳවන්න තියෙන්නේ කොහෙ ගිහිල්ලාද නිරේ ගිහින් ආර්ය සත්‍ය අවබෝධ නොකර හිටියොත් එයාට එතකොට නිරේ යන්න වෙනවද නැද්ද යන්න වෙනවනේ ඇයි ඇසුත් නැහැ පණක් නැහැ ආතපයක් නැහැ යන්න වෙනවා එතකොට. පටවන්න විතරයි තියෙන්නේ. ඔන්නේ ඊළඟට තිරිසන් ලෝකේ උපදින්න නම් භවය හැදිලා තියෙන. මොකද වෙන්නේ? එයාට ඇස් දෙක මේ පියවේ. සනීපිට නිින්ද යනවා වගේ පිටායට පෙනේ. එයා ගිහිල්ලා ඒකෙදිරම බලු පැටියෙක් වෙන්න පුළුවන්. ඒකෙදිරම වහලි හූනෙක් වෙන්න පුළුවන්. ඒකෙදිරම මී කතුරට අහු වෙන්න මීෙක් වෙන්න පුළුවන්. ආන් එහෙමයි වෙන්නේ. මේ අනතුර වළක්වන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය හරියටම තේරුම් ගත්ත කෙනාට විතරයි. අන්න ඒක මේක බුද්ධිමතුන්ගේ විශයක් කියන්නේ. බුද්ධිමත් කෙනා අපායන් ලෑස්ති වෙන්නේ නැහැ. ඒ අපාය ගමන වහලා දානවා. සතර අපායෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා ආර්ය මාර්ගයට පැමිණෙනවා. ඊට පස්සේ ආ දකින්න හරි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. එහෙනම් මේක හරියටම අවබෝධ කළා. මේ ඇලෙන ස්වභාවයෙන් මම නිදහස් වුණොත් මේ ගැටලුව ඉවරනේ. අන්න නිදහස් වීමට කියන වචනයක් විමුක්ති. අවබෝධයට කියන වචනයක් විද්‍යා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම තමයි නිවන කියන්නේ. තමන්ගේ ගැටලුව ඉවරනේ. අන්න එයා තේරුම් ගන්න හරියටම දැන් ආර්ය මාර්ගයේ යන්න ඉස්සර වෙලා එයා දැනගෙන යන ගමනක් තියෙන්නේ. මම ඒක කියන්නේ පණ ලැබෙනවා, ඇස් ලැබෙනවා, තෝර බේරගෙන වලවල් වල වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ ඇස් තියෙනවනේ. අතපය තියෙන නිසා කවුරුත් එයාට දැන් හැරමිටි අල්ලන්න ඕනේ නැහැ. අන්න ඊට පස්සේ ආ තේරුම් ගන්නවා මෙහෙමයි සමාධිය වඩන්න තියෙන්නේ, මෙහෙමයි ආකානුපස්සනාව කරන්නේ. ඔක්කොම යා තේරුම් අරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය තමන්ගේ ජීවිතය තුළ හදා ගන්නවා. සතර ආපායෙන් නිදහස් වෙනවා. කොයිතරම් ලාභයක්ද? ලෝකේ කොයි ආගමේද කතා කරන්නේ? මිනිස්යාට මේ වගේ ඉරණමක් තියෙනවා කියලා. ඊළඟට යා සුගතියේ උපදිනවා. මේ ධර්ම මාර්ගය දිනු කරන්න පුළුවන් විදියට. ඔන්න යා සීලය දිනු කරනවා, සමාධිය දිනු කරනවා. මේ ජීවිතය යම් ප්‍රමාණයක් දිනු කළා කියමු. ඊට පස්සේ ඔන්න අපි කියමු මැරුණා. ඔන්න යා සුගතිය උපන්නා. එයාගේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙනවා. ඔන්න සුගතිය උපන්නා. එහෙදී මොකද කරන්නේ? දැන් යා උපන්නට දැන් යා නුවණ මෝරපු නිසා තේරුම් ගන්නවා මේකේ හරයක් නෑ. ඉපදුනේ හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වයට යටත් වෙලා හිටිය නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් යාල්ම දුරු කර ගැනීම පිණිස පංච නීවරණ දුරු කර ගැනීම පිණිස මහන්සි වෙනවා. මහන්සි වෙලා ඊට පස්සේ සම්පූර්ණ සංයෝජනත් ප්‍රහාණය කරන මට්ටමට යා දිනු කළා. මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම ධර්මය චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා. එහෙනම් මතක තියාගන්න මේ ශ්ලෝක විතර නෙමේ දිව්‍ය ලෝකේ ගියත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්නම ඕන. සම්පූර්ණම කළා. යා මේ මහා පොළොවට පස් දෙන ටෙන්ඩරේ ඉරලා දානවා.
මහා පොළට පස් දෙන කොන්ත්‍රාත්තුව එයා අතෑරලා දානවා. ඊට පස්සේ යාට ඒක ඉවරයි. එයා විතරයි දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට බලන්න මේ කාරණය මේ පණිවිඩය මිනිස් වර්ගයාට කියා දුන්න කල්ප කාලාන්තරයකට පස්සේ එකම එක්කෙනෙක් පහළ වෙන්නේ. ඒ උත්තමයා පහළලා කියා දෙන පණිවිඩය දැන් ඔය කියාපු දේවල් අපට තේරෙන්නේ නැද්ද? තේරෙනවන්නේ. අපට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්නේ. ඉතින් මේ මෙච්චර බැරෑරුම් ප්‍රශ්නයක් අපිට තියෙද්දි අපි මේක දිග්ගස්ස යන්න ලෑස්ති වුණොත් එහෙම අපි දන්නේ නැතුව කවුරු හරි කිව්වොත් එහෙම නෑ දැන් යන්න මලකුණක් වගේ මලමිනියක් වගේ දිගින් දිගට යන්න පණ හම්බ වෙන්නේ මෛත්‍රී බුදුහාඳුනගේ ශාසනයේ තිසරණිය ගියාමයි කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ මේ පණිවිඩය නම් එන්නේ මලමිනියකින් මිසක් පණ තියෙන එකකින් නම් නෙවෙයි. මේ පණිවිඩය එන්නේ පණ තියෙන දේහයකින් නෙවෙයි මృత දේහයකින්. ආන තේරුම් ගන්න ඕනේ. එතකොට පැහැදිලිවම Tamanට හොඳට පණ පිහිටවගෙන මේ ශරීරය තුල මේ ජීවිතය තුල හොඳට ඇස් ලබාගෙන හොඳට අතපය හසුරවගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති අමරණීය මාර්ගයේ ගමන් කරලා ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරලා අපටත් පුළුවනි සදාකාලික සැප ඇති අමා නිවනටපත් වෙන්න. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.